වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. ඡන්ද දිනය මේ සතියේ අනාපංක ඇතුළත් ගැසට් නිවේදනයත් සූදානම්. මේ මාසේ 10 වෙනිදා හෝ 11 වෙනිදා හෝ 12 වෙනිදා දවස් තුනෙන් එක. මැතිවරණයේදී දේශපාලන වැඩ එපා. ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී. එජාප මූලස්ථානයේ උණුසුම් තත්ත්වයක්. මදියුදීන්ට යළිත් නොතීසි. මාස දෙකකට පසු රට පුරා වගී ප්‍රවාහන සේවා අද සිට යථා තත්ත්වයට. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් මෙම සතිය තුළ තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම සඳහා අද පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. දවසේ පුවත. එළඹෙන මහමැතිවරණය ජුනි මාස 20 වෙනිදා පැවැත්වීමට දින නියම කිරීම සහ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය බලරහිත කරනු ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දෙවනිදා විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළා. ඒත් සමගින් මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට හිමිව තිබෙනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ලෙස මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් පසුගියදා සෞඛ්‍ය බලධාරීන් විසින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළා. ඊට අදාළව පෙරහුරු ඡන්ද විමසීමක් ඊයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණේ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අනුව ඡන්ද විමසීම සිදු කිරීම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම සඳහායි. කෙසේ වෙතත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වන දිනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 11ට පමණ එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඊට එම කොමිසමේ සෙසු සමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති නීතිඥ නලින් අබේසේකර මෙන්ම මැතිවරණ කොමසාරිස් ජෙනරාල් RMAL රත්නායක, අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් සහ මැතිවරණ කොමිසමේ ලේකම් HMTD හේරත්න මහතුරුන් එක්ව සිටියා. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු මැතිවරණ කොමිසමේ සමාජිකයන් රැස් වූ පළමු අවස්ථාවද මෙය වනවා. මෙම සාකච්ඡාව උණුසුම් තර්ක විතර්ක මැද පැවැත්වුණේ එහි සමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු වූ පසුබිමකයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති මාර්ගෝපදේශ නියමයන් බවට පත් නොකොට මැතිවරණයට යාම හරහා COVID-19 වසංගතය යලි හිස එසවිය හැකි බවට මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර මෙහිදී පෙන්වා දී තිබෙනවා. පැය 5කට ආසන්න කාලයක් පැවති මේ සාකච්ඡාවෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. මැතිවරණය පැවැත්වෙන දිනේ ප්‍රකාශයට පත් වෙන්නේ කවද්ද කියලා කියන්න පුළුවන් සභාපතිතුමා. ජුනි මාසේ 10 වෙනිදා හෝ 11 වෙනිදා හෝ 12 වෙනිදා දවස් තුනෙන් එක. මැතිවරණ පැවැත්වෙන දිනේ තීරණය කරගන්න මෙච්චර කල් යන්නේ COVID-19 කියන සතුරා අපිට පේන්නේ නැති එක්කෙනෙක් නිසා. අපිට ඡන්දේ තියන්නේ කියලා එවන වගේම ඡන්ද විමසීම කඩිනමින් තියන්නේ කියලා අපේක්ෂකයෝ කියන වගේම මේක තියලා අපි මරන්න එපා කියලා ජනතාවගෙන් සිවිල් වැසියන්ගෙන ලියුම් එනවා. ඒකම අපි දැනට ඔක්කොම තීරණ අරගෙන විවරයි. අපි නමුත් අපිත් සමග සාකච්ඡා ඉල්ලු දේශපාලන පක්ෂ සමග මේ සතිය තුළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු. ඒකම අපි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයාගෙන් ඉල්ලනවා. විශේෂයෙන්ම කැම්පේන් එක සම්බන්ධයෙන් තියෙන ගයිඩ්
ගයිඩ්ලයින් රෙගුලාසි හැටියට ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන්න කියලා. මේ අතර මැතිවරණයේ පැවැත්වුණ දිනය ප්‍රකාශයට පත් නොකොට මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළ හැකිදැයි මාධ්‍ය විසින් කොමිසමෙන් විමසා සිටියා. නෑ දිනේ තියෙනවනේ. ඡන්දේ පැවැත්වෙන දිනය අපි තාම ජුනි 20 කියන එක අවලං කරලා නෑනේ. නමුත් ඒක මලකඳ වශයෙන් හරි තියෙනවා. එතකොට අපිට ගැසට් එක ගහන්න පුළුවන්. අපි ඊළඟ ගැසට් එකෙන් කරන්නේ ජුනි 20 දිනය තීරණය කරන එක. ඒක ජුනි 21 වෙන්නේ නෑ. ඊට එහා දිනය. ඔබතුමා කියන්නේ මේ පවතින තත්ත්වයත් එක්ක නියත වශයෙන්ම හිත ගැසට් පත්‍රය මනාප ගැසට් එකකට යනවා. මේ සතිය තුළත අවසන් දිනේ ප්‍රකාශයට පත් වෙනවා. ඔව් අනිවාර්යෙන්. අපිට හෙට කියනවා නම් ලංකාවේ එකම කොරෝනා රෝගියෙක් නෑ. බය වෙන්න එපා මොනව කරත් හැදෙන්නේ නෑ. මෙන්න ඉන්ජෙක්ෂන් එක හැදුනොත් මේ බේත් මේ පෙති දෙක බිව්ව ගමන් ඉවරයි කියලා කියනවනම් අපි ජුලි 20 තියනවා ඡන්දේ. කෙසේ වෙතත් අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගානු ලියනගේ මහත්මිය සඳහන් කළේ මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මනාප අංක සහිත ගැසට් නිවේදනය මැයි 4 වනදා වන විට සකස් කර අවසන් කළ බවයි. ඇය සඳහන් කළේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවසරයකින් තොරව එය ප්‍රකාශයට පත් කිරීමේ හැකියාවක් නොමැති බවයි. දවසේ පුවත ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය හා එක්සත් ජාතික පක්ෂයේ මතු ඇති අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. මාර්තු මාසේ දෙවින්ද තමයි ජනාධිපතිතුමා ගැසට් නිවේදනයකින් මේ ඡන්ද ප්‍රකාශයට පත් කරේ. දැන් මාස 3කට වැඩි කාලයක් මැතිවරණ කොමිසම නිදාගෙන ඉඳලා හදිසියෙන් නැගිටලා ඒ කියන ඉක්මනේ මැතිවරණ තියන්න බෑ කියන කතාව අපි පිළිගන්න බෑ. මාස 3ක් වුන්ට තිබුණ ඡන්ද පිටි සකස් කරගන්න. ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම වෙනුවෙන් මේ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව අපේ එකඟතාවයේ තිබෙනවා. නමුත් නිදහස් සාධාරණ මැතිවරණයක් සහතික කිරීම හැමදෙනාගේම වගකීමක්. මැතිවරණ කොමිෂන් සභාවේ ඒ වගකීම ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි යෝජනා කරනවා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට ඌල්ලට ඩූල්ලට බය වෙලා ඩෝල් වෙන්නේ නැතුව අපේ මේ මැතිවරණයේ දිනේ සහ අපේ අංක ටික ලබා දෙන්න. අපිට පේන්නේ නිකන් ඩෝල් වගේ නැලවි ඉන්නවා. ඕන තාලට භාණ්ඩාගාරයේ මුදල් වියදම් කරගෙන ඕන තාලට පොලිසිය රාජ්‍ය ධර්මය පාවිච්චි කරලා ඡන්දේ තබා ගන්නට ආණ්ඩුව දරන උත්සාහයට මැතිවරණ කොමිසම අකුල් හෙලයි කියන බය නිසා තමයි ආණ්ඩුව මෙවැනි චිත්‍රයක් හදාගෙන යන්නේ කියලා අපිට පේන්නේ. දැන් හූල් කියනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන්නොත් ඒ සම්බන්ධයෙන් පසුතැවිලි වීමට සිදු වෙනවා. එසේ ප්‍රකාශ කරන අතර මැතිවරණ කොමිෂන් සභාව පිටු 8කින් යුක්ත නිර්දේශමාලාව නිකුත් කරනවා අපක්ෂපාතී වෙන්නේ කියලා. මහාචාර්ය හූල්ගේ හැසිරීම ස්වාධීන කොමිෂන් සභාවකට ගැලපෙනවායි කියලා කොමිෂන් සභාව විශ්වාස කරනවාද? මහාචාර්ය හූල්ට දබ්බර ඇඟිල්ල දික් කරලා එතුමාව බය කරන්න උත්සාහ ගන්න කොහොමද කියන එක අද පැහැදිලිව පේන්න තියෙනවා. එතුමා පැහැදිලිව කියන්නේ හොරුන්ට මංකොල්ලකාරයන්ට දූෂිතයන්ට ඡන්ද දෙන්න එපා කියලා. හූල්ලක් මොකද්ද කරේ? පහුගිය දවසේ ටික කාලෙම කරේ මැතිවරණේ කල් දමන්න. සජිත්ලගේ රනිල්ලගේ උමනාව ඉටු කරන්න. එතුමාට දේශපාලනය කරන්න ඕන නම් අපි කියන්නේ කරුණාකරලා තනතුරෙන් එළියට බහලා දේශපාලනය කරන්න. ඌල් මහත්මයා කියලා තියෙන්නේ වංචාකාරයෙන් දූෂිතයන්ට ඡන්ද දෙන්න එපා කියලා. ඒක වැරදියට මේ පරිවර්තනය කරගෙන වැරදි අර්ථකථනයක් කරා නම් ඒකට අපිට කියන්නත් බෑ. මේ 19 වෙනි සංශෝධනය කියලා කියන්නේ රට විනාශ කරන්න ගෙනාපු සංශෝධනය. හැබැයි මේ සියල්ල නැවත ගොඩ ගන්න එක්කනම් අපි ජනාධිපතිතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා දෙන්න ඕන. දැන් අපිට එක්සත් ජාතික පක්ෂයේ බැන ඉන්න ඕන කමක් නැහැ. මොකද ඒගොල්ලෝ මේක කරගන්න. මේ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලයෙන් පස්සේ මේ සිරිකොත මහගෙදර අපේ බාරයට අරගෙන මේ එක්සත් ජාතික පක්ෂය විනාශ කරපු ඒ නායකයින් එලව දමලා අපි මේ පක්ෂය ආය අතර අරගන්නවා. මාධ්‍ය තුලින් ඔයගේ අභියෝග කරාට ජනතාව දන්නවා කවුද මේ DSN එක DSN එක ජයදවදන හදපු පක්ෂ නැති කරන්න හදන්නේ. මේ ඊයේ පෙරේදාව කට්ටිය ටිකක් මේ පක්ෂ අවුරුදු 35 40ක් ඉන්න කට්ටියට අභියෝග කරන එක. කාටද මේ රිදිලා තියෙන්නේ? හොර දූෂිත වැඩට කිසිදා අහුනුන DSJR ඩඩ්ලිගේ මග ගේන ඇත්තම එජාපය සුරකින මිනිපාන අලියා රකින්නත් දුරකතනය ඕන එජාපයෙන් කොටසක් අද ගැලවීලා ඡන්දෙට එනවා බල කාමෙන් මත් වීලා රැවටෙනු එපා ටෙලිෆෝනෙට අලි කියලා අලියා රැක ගනිමු අපි සැම එක් වීලා. එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවති හමුවකදී උණුසුම් තත්වයක් ඇති වුණා. ඒ තම ගැටලු පක්ෂ නායකයාට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබෙන බවට වෘත්තීය සමිති සමාජිකයින් චෝදනා කිරීමත් සමගින්
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික සේවක සංගමේ සමාජිකයින් ඇතුළු පක්ෂයේ වෘත්තීය සමිතිය අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එම හමුවට පක්ෂ මහලේකම් අකිල විරාජකාරී වසම්, පක්ෂ උපනායක රවී කරුණානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරාන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ ඡන්දේ බලයට තරම් කරන පක්ෂ දෙක. පොට්ටුවයි අපි. අද රටේ ජනතාවට ප්‍රශංසා කරනවා. වගකිය යුතු විපක්ෂයක් හැටියට මේ කොරෝනා තිබුණ අර්බුදයේ වසංගතයේදී ක්‍රියා කරපු හැටි. තියෙන සම්ප්‍රදාය දේශපාලනයේ දෙන්නේ මේ වසංගතය ඉවර කරනකම් ආණ්ඩුවට එක්කලා ඉඳ දෙන්න අඩුපාඩු තියෙනවා නම් පෙන්වන්න ඒ වගේම ක්‍රියා කරන්න. දිනන්න නම් අපි ගිය ජනාධිපතිවරණයෙන් එකපාරටම ඉවරන්න ඕනේ. මොකද ජනාධිපති අපේක්ෂා ඉදිරිපත් උනේ අපේ පක්ෂයේ නියෝජනයකෙකු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා. අපිත් සහයෝගය දුන්නා. ඒත් මොකද්ද සිදු වුනේ? ඒක අවසන් වුනේ අපිට වඩා ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 14ක වැඩි ඡන්ද ප්‍රමාණයක් හම්බ වුණා. ඊට ඉස්සෙල්ලා ඒක සිදු වෙලා නැහැ. අපි මෙතෙන්ට ඉන්නේ ඡන්දේ කරන්නද ඡන්දේ දිනන්නද? ඇහෙන්නේ නැහැ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාව සිදු කර පිටව යාමත් සමග රැස් සිටි වෘත්තීය සමිති සමාජිකින් පිරිසක් විරෝධය පළ කළා. ඒ තමන්ට පක්ෂ නායකයා සිය ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව නොදුන් බව පවසමින්. හෙට හන්දෑවේ 4ට සාකච්ඡාවක් තියෙනවා. ඕගොල්ලන්ගේ එන්න නියෝජිත කණ්ඩායම කවුද කියලා අපිට දැනුම් දෙන්න. සජිත් ගාව ඉන්නේ ඕමගම. සම්දිල්ලන්නේ. රංග බණ්ඩාරගේ. පස්සේ නැතියකට ආන්ද පිටවන්න පුළුවන්ද? උන්ට මොලේ නැහැ. නායකතුමා හිතාගෙන මේ 100 කරලා දිනන්න හැදෙන්නේ. දිනන්න පායද 100ක. අකිල විරාජ්මතිතුමා නම් මාසයක් ඇවිල්ලා කතා කරා. උඹලට මොකද්ද තියෙන ප්‍රශ්නික? ඒ කිසි දෙයක් නැහැ. අකිල විරාජ්මතිතුමා ඕක තමයි කරේ. අපේ කඩේ කතා කරන්නේ. මොකද කෙසේ උන්ට පොන්න බන්න ගහුවා. කතා කරලා යා නැගිටලා ගියා. නායකතුමාගේ සුරංගනා කතා අහන්න අපිට එන්න කියලා තියෙන්නේ. මෑතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද අද දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති අතර එයට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙරවරුවේ ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා. කිසි දෙයක් වෙලා නැහැ. UNP එක බොහොම ශක්තිමත්ව ඉදිරියට යනවා. ඒ පැත්තේ ඉන්නේ නම් ප්‍රබලයක නැද්ද කියන එක ඡන්දෙන් පස්සේ බලාගමු. දැන් හෙට මොකද්ද නඩුවකුත් තියෙනව නේද? පක්ෂෙම නීති විරෝධී කියලා කියන්නේ. ඔබතුමා කියන්නේ ලොකු ජයග්‍රහණයක් ලබන්න පුළුවන්ද? පුළුවන්. නෑ කිසිම කලහයක් නම් සිදු වුණේ. අගමැතිතුමා කතාව ඉවරලා පිටත් වෙලා එනකොට මේ ගොල්ලෝ වෙලාවක් කිල්ලුවේ. ඉතින් ඒ වෙලෙම ගරුනායකතුමා හෙට හවස 4ට සාකච්ඡාව දුන්නා. මේ එක්සත් ජාතික පක්ෂේ කඩාගෙන ගිය හැම කෙනම කිලෝ ගත්තානේ. සරලව කියනවනම්. සජිත් ප්‍රේමදාස මහතාට මොකද්ද වෙන්නේ? UMP ට නම් දැන් කබ්බෙක්. ඒකද මොනක් දුරුසුන් තත්ත්වෙකුත් ඇති වුණා. මොකද්ද වෙන්නේ දැන් එන්නේ? මේ හැම වෙලාවම උණුසුම්. මේක අර අනෙත් පැත්තේ වගේ මලකඳක් නෙමෙයි. මේතර කලහකාරී ලෙස හැදෙනවා. ඕ එන්න ඕනේ නැත්තම් ජොලියන්නේ. ඒක මේ කුමන්ත්‍රණයක් කරා කියලා ඕ ඒ වගේ කුමන්ත්‍රණ වෙනවා. ඒක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩක් කියලා දුන්නා. එච්චර දක්ෂතාවයක් නැහැ. පක්ෂ මහලේකම් අකිල විරාජකාරී වසම් මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා. දෙන්නේ තුන් දෙනෙක් කෑ ගැහුවේ. එහෙනම් අනිවාර්යෙන් ඒක කවුරු හරි වෙන කඩාකප්පල් කිරීමට මෙතන එවලා ඇති. ඒකයි ආයි දෙකක් නැහැ. අපි පළවෙනි වටේ 99 දෙනෙක්ගේ සම්බන්ධයෙන් අපි තීන්දුව తీරන ගන්න ලැබුවා. ඊළඟ අයගෙත් විනය ක්‍රියාමාර්ග ගැනීමට මේ එනකොට අපි සාකච්ඡා කරනු ලැබුවා. පක්ෂය ගන්න තීන්දුව తీරන කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ගන්න. ඔය කෘත්‍යාධිකාරී මණ්ඩලේ හිටපු ඔය මහතුරු සියලුම දෙනාම එකඟ වෙලා තමයි තීන්දුව తీරන ගත්තේ. නායකතුමා අයින් වෙලා යන්න දෙපාරක් තුන් පාරක් හදද්දිත් ඔය කණ්ඩායම තමයි එපා යන්න මේ රටේ ආර්ථික හදන්න පුළුවන් එකම නායකයා ඔබතුමා කියලා එතුමාව වර්ණනා කරලා තියාගත්තේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මිනිත්ස් වල තියෙන්නේ එහෙමයි. අපිවත් කතා කරලා නැහැ. මේ පක්ෂේ කඩන්න මුල්ුනේ එකට එකතු වුණාම දිනන්න බැරි කොට කණ්ඩායම. කළුතර හිටියා, කොළඹ හිටියා, බොහෝ දිස්ත්‍රික්ක වල හිටියා. සමහර අය කෙටි කාලෙන් පූදින්න ඕනකම තිබුණා. විවිධ තන්තුරු ගන්න. ඉතින් ඔය ගිය කට්ටිය ආපහු සමාජිකත්වයට ආයෙ
GSP+ සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමට ප්‍රධානතම හේතුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුද්ගලික ලේකම්වරයෙකු පවත්වාගෙන ගිය නීති විරෝධී මසුන් නැල්ලීමේ ව්‍යාපාරයක් බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක සේනාධිපති මහතා අද සඳහන් කළා. ඒ දේශපාලන පළිගැලීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් මේ අතර එම කොමිසම හමුවේ සාක්ෂි විමසීම සඳහා හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වන එමිල් රංජන් ළමාහේවා මහතාද කැඳවා තිබුණා. 2012 වසරේ නොවැම්බර් මාස 9 වන දින වැලිකඩ බන්ධනාගාරය තුල සිදු වූ සිද්ධිය පදනම් කර ගනිමින් තමන්ට දේශපාලනමය පළිගැනීම් සිදු කළ බවට හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වන එමිල් රංජන් ළමාහේවා මහතා කොමිසමට සිදු කළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි විමසීම සඳහා අද කැඳවා තිබුණා. එම සිදුවීමට අදාළව තමන් 2018 3වෙනි මාස 28 වන දින අත්අඩංගුවට ගත්තද අදාළ සිද්ධිය වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ බවත් තමන් ඒ වන විට මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ බවත් ඔහු කොමිසමට සඳහන් කළා. කෙසේ වෙතත් තමන් බන්ධනාගාර රෝහලේ රැඳී සිටින කාලය තුල විවිධ පාර්ශවවලින් තමන්ට බලපෑම් එල්ල වූ බවද ඔහු කොමිසමට ප්‍රකාශ කළා. එහිදී කොමිසම විමසුවේ එලෙස බලපෑම් කළේ කවුරුන්ද යන්නයි. 2018 වසරේ මැද භාගයේදී හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතාත් එම වසරේ අගභාගයේ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ මාධ්‍ය උපදේශක අශෝක ජයතුංග මහතා හරහා හිටපු විශේෂභාර අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අධිකාරීවරුන්ගේ සංගමයේ ලේකම් ජගත් වීරසිංහ මහතා හරහා තමන්ට බලපෑම් කළ බව සාක්ෂිකරු කියා සිටියා. එමිල් රංජන් ළමාහේවා මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට පාපොච්චාරණය කරන්නයි ඔවුන් සියලු දෙනා විවිධ අවස්ථාවලදී තමන්ට පැවසූ බවයි. අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක සේනාධිපති මහතායි. ඔහු අද එම කොමිසම හමුවට පැමිණියේ සිව්වන දිනට වන අතර ඇවන්ගාඩ් සමාගම නීති විරෝධී යයි පසුගිය යහපාලන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කර ඇති අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් වන වැඩිදුර වාර්තා ඔහු එහිදී කොමිසමට ලබා දුන්නා. කොමිසම ඔහුගෙන් විමසුවේ 2015 වසර වන විට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇවන්ගාඩ් සමාගම නීති විරෝධීද නැද්ද යන්න පිළිබඳව දැන සිටියේද යන්නයි. පැවති රජයේ කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර තිබූ ඇවන්ගාඩ් සමාගම පිළිබඳ ඒ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත්ව සිටි බව සාක්ෂිකරු කියා සිටියා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ ඔහුගේ පිරිස් ඇවන්ගාඩ් සමාගමේ සේවයට බඳවා ගන්නා ලෙස තමන්ගෙන් ලිඛිතව ඉල්ලීම් කර සිටි බවයි. ඊට අමතරව හිටපු අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරියල්ල, රාජිත සේනාරත්න, කබීර් හෂීම්, ජොන් අමරතුංග සහ සාගර් රත්නායක වැනි 20කට ආසන්න පිරිසක් එලෙස තමන් වෙත ලිපි යොමු කර ඔවුන්ගේ පිරිස් වෙත ඇවන්ගාඩ් සමාගමේ රැකියා අවස්ථා ලබා දෙන ලෙස ඉල්ලූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පෞද්ගලික ලේකම්වරයෙකු වන අනුරාධ සෙනවිරත්න නම් පුද්ගලයෙකුට අයත් බ්ලූ ඕෂන් නැමැති නැව් සමාගමක නැව් 8ක් සඳහා පෞද්ගලික ආරක්ෂාව ලබා දෙන්නයි තමන්ගෙන් ඉල්ලීම් කළ බවද සාක්ෂිකරු සඳහන් කළා. නිශංක සේනාධිපති මහතා සඳහන් කළේ කෙසේ වෙතත් එම සමාගම නීති විරෝධීව මසුන් ඇල්ලීමේ ජාවාරමක නිරත වන බවට තොරතුරු අනාවරණය වීමත් සමග ආරක්ෂාව ලබා දීම ප්‍රතික්ෂේප කළ නිසා රාජිත සේනාරත්න තමන් සමග අමනාප වූ බවයි. මෙරටට GSP+ සහනය අහිමි වීමට ප්‍රධානතම හේතු වූයේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට සම්බන්ධ අදාළ නීති විරෝධීව මසුන් ඇල්ලීමේ ව්‍යාපාරයේ බවද ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. ඒකෙත් වීඩියෝ පටයත් සමග ඒ නැව් අයිතිකාර සමාගම 140ක් අයිති චීන විදේශ ජාතිකයා මට පාපෝච්චාරණය කරනවා. පරාජිත සේනාරත්න නැව් වලට ඔබ්සර්වේෂන් ඔෆිසර්ස්ලා දැම්මේ නැහැ. VMS හයි කරේ නැහැ. නීති විරෝධී ලෙස මසුන් නැල්ලුවා. ඒකින්දා GSP සහනර්ථයේ ශ්‍රී ලංකාවේ මසුන් අපෙන්න කරන අවුරුදු 5කට නැත්තුවා ලිඛිත සාක්ෂි වීඩියෝ පටයත් එක්ක පාපෝච්චන සමග මම මේක ඉදිරිපත් කරන්න ඊළඟ එකේ. මොකද තව ගොඩක් තියෙනවා. තව දවස් 3-4ක් එන්න වෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූවන් 49 දෙනෙකු ගත වූ පැය 24 තුළ පූර්ණ සුවය ලබා රෝහල වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 990ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 1849ක් දක්වා ඉහළ ගියේ අද නව ආසාදිතයින් 14 දෙනෙකු හඳුනා ගැනීමත් සමගින්. ඒ අතර නාවික හමුදාවේ 10 දෙනෙකු වන අතර සෙසු සිව් දෙනා චෙන්නයි සිට පැමිණි පුද්ගලයන් බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. COVID-19 ආසාදිතයන් 21 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර ඔවුන්ගෙන් 16 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනට ලක්වෙමින් සිටි පිරිසක්. ඉන් 12 දෙනෙකු මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයන් වන අතර තවත් 4 දෙනෙකු ත්‍රිකුණාමලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටියා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කටාර්හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි දෙදෙනෙකු සහ ලන්ඩනයේ සිට පැමිණ නිරෝධායනට ලක්වමින් සිටි දෙදෙනෙකුද ඒ අතර වන බවයි. එමෙන්ම බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටබේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකුටද COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව අද දිනය තුළ ක්ෂේත්‍ර ආවේක්ෂණ වලින් හෝ රෝහල් වලින් තහවුරු කරගත් ආසාදිතයෙකු වාර්තා නොවීමද විශේෂත්වයක්. මේ වන විට වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් 852 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 522 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. පසුගිය දින 3 තුළ වැඩිසර නාවික හමුදා කඳවුර තුළ සියලුම දෙනා PCR පරීක්ෂණ වලට යොමු කළා. අපි බලාපොරොත්තු වෙනවා ඒ අතර රෝගීන් වාර්තා වීම ඉතාමත්ම අවම වෙයි කියලා. මේ තත්ත්වයට ඉතාමත්ම නුදුරේදී අපිට වැඩිසර නාවික හමුදා කඳවුර COVID-19 රෝගීන්ගෙන් තොරයි කියන පණිවිඩය දෙන්නට හැකි වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සෑම රටකින්ම පාහේ ලංකාවට පැමිණි අය අතර රෝගීන් වාර්තා වීම විශේෂත්වයක්. මොකද ඒ රටවල් වල සිට පැමිණෙන අය අතර රෝගීන් හිටියට අපේ ලංකාව තුළ අපේ ලංකාවේ සමාජය තුළ ප්‍රජාව තුළ අපිට රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. මේන් පැහැදිලි වෙන්නේ අපි සමාජය තුළ රෝගය පාලනය කිරීම ඉතාමත්ම හොඳින් කරලා තියෙනවා කියලා. විශේෂයෙන්ම වැඩිහිටියන්, ඒ වගේම ගර්භිණී අය, නිදන්ගත රෝග තියෙන අය මේ ජනාකිරණ ස්ථාන වලට පැමිණීමෙන් පුළුවන් තරම් වළකිලා සිටින්න වේගයෙන් පැතිරෙන රටවල් වල අවම වීමක් වෙනකල් මේ රෝගය අපේ ලෝකයේ තුළ පවතී. ඒ මාස කීයක්ද අවුරුදු කීයක්ද කියන එක අපිට මේ අවස්ථාවේදී නිශ්චිතවම කියන්න බෑ. මේ අතර මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ වීසා බලපත් කාලය ජූලි මාස 11 වෙනිදා දක්වා තවත් දින 30කින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර ලෝක පුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 71,08,915ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අවසන් රෝගියාද රෝහලින් පිටව යාමත් සමග නවසීලන්තයේ මේ වන විට මුළුමනින්ම COVID-19 වෛරසයෙන් නිදහස් රටක් බවට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් ප්‍රකාශ කළා. ආසාදිතයන් 1504ක් සහ මරණ 22ක් වාර්තා වූ නවසීලන්තය COVID-19 පාලනය සඳහා දැඩි නීති රීති ක්‍රියාත්මක කළ අතර නිරෝධායන රෙගුලාසි කඩ කළ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටද පසුබට වූයේ නැහැ. නවසීලන්තයේ COVID-19 ආසාදිතයන් නොමැති බවට තහවුරු වීමත් සමග දැනුණු හැඟීම කුමක්දයි මාධ්‍යවේදියෙක් අග්‍රාමාත්‍යවරියගෙන් විමසූ අවස්ථාවේ ඇය දැක්වූ ප්‍රතිචාරයයි මේ. I did a little dance. මාස දෙකකට වැඩි කාලයක් නතර කර තිබූ පොදු ප්‍රවාහනය අද සිට රට පුරා සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. ඒ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක අතර මෙතෙක් පනවා තිබූ ඇඳරි නීති සීමා ලිහිල් කිරීමත් සමගින් ඒ අනුව සෞඛ්‍යාංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. අද සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඇතුළුව දිවයිනේ සියලුම ප්‍රදේශවල මගී ප්‍රවාහන බස් රථ ධාවනය කිරීමට රජය තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ පස්වරුවේ ප්‍රකාශ කළා. ඒ අනුව අද දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ පෞද්ගලික බස් රථද ඇතුළුව මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබුණු අතර කොළඹට පැමිණි රාජ්‍ය හා පෞද්ගලික සේවකින් සංඛ්‍යාවද ඉහළ මට්ටමක පැවතුණා. පිටකොටුව බැස්ටියන් වාවත පෞද්ගලික බස් නැවතුම්පොළ මාස 2කට අධික කාලයකට පසුව අද විවෘත කරනු අතර එහි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබුණේ මේ ආකාරයෙන්. බස් තියෙනවා. සාහනේ හොඳයි. කොහමද මේ තැනක ඉන්නවද කොහමද? වෙනදක් නැහැ ජනතාව අඩුයි. අපි රක්වානේ දැන් ඉන්නේ. සාමාන්‍යයෙන් මොනයක් හිටියා. ඒ තරම්ම ලොකු සරයක් නැහැ. කොයින්දද දෙන්නේ? අද කොහමද දුරගමන සේවාව? හොඳයි. හොඳයි. මේ අතර පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළටද අද දිනේ වෙනදාට වඩා වැඩි බස් රථ ප්‍රමාණයක් පැමිණ තිබුණා. වෙනදට වඩා දැන් මේ දුර සේවා බස් සෑම දෙයක්ම බස් වැඩ කරනවා. ඇබිලිපිටිය 60 මොණ්ඩාගල අම්පාර බස් ඉඳන් ඇවිල්ලා තියෙනවා. කුරුණෑගල මහනුවර අනුරාධපුරය ත්‍රිකුණාමලය ඒ වගේ ස්ථාන කරත් නැගෙනහිර පළාතට බස් රථ ප්‍රමාණයක් පිටත් වුණා. මේ වෙනකොට සාමාන්‍ය බස් රථ 250 300ක් විතර වගේ ප්‍රමාණය මේ ස්ථානෙට පැමිණිලා පිටත් වෙලා තියෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරියේ ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව දුම්රිය වාර 270ක් අද ක්‍රියාත්මක වූ බවත් පෙර පෙපති ටෝකන් ක්‍රමය අද සිට ඉවත් කළ බවයි. තෙක්කල් භාවිතා කළ ටෝකන් ක්‍රමවේදයේ ඉදිරියේදී පවත්වා ගන්නේ නැහැ. නමුත් මගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා දුම්රිය පිටත් වීමට කලට වේලාවට ප්‍රථම දුම්රිය ස්ථානයට පැමිණ අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් දුම්රියට ගොඩවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දුම්රිය තුල ගමන් කිරීමේදී සමාජ දුරස්වභාවය තබාගෙන ගමන් කිරීමට කටයුතු කරන ලෙස. එමෙන්ම අධිවේගී මාර්ගයෙන් කොළඹ පැමිණීම සඳහාද අද අලුයම සිට විශාල පිරිසක් පැමිණෙන ආකාරයද දක්නට ලැබුණා.
මේ අතර පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනතාවට ගුණාත්මක සේවයක් සපයන පෞද්ගලික බස් ව්‍යාපාර ක්‍රමවත්ව සැකසෙමින් ඉදිරියට යා යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මගේ ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ කළා. අද වෙනකොට අපිට වාර්තා වුණා සමහර තැන්වලින් ආසන සංඛ්‍යාවට වඩා රැගෙන යාම පිළිබඳව ඒ අයට එරෙහිව තදින්ම ක්‍රියාත්මක වෙනවා. එහිදී බස් හිමියන්ට ඇති වෙන ගැටලු පිළිබඳව අපි සාකච්ඡා කරලා අවශ්‍ය නම් සහන ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අද මම යෝජනා කරා කාර්යාල වේලාවන් වෙනස් කිරීම. ඒ අනුව පළවෙනි අදියර විදියට පෞද්ගලික අංශයට උදේ 10ට කාර්යාල පටන් ගන්න වැඩපිළිවෙලට අනුමැතිය ලබා දෙන්න ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්න අවශ්‍ය අංශවලට බස් ගාස්තු සම්බන්ධව සමහර කට්ටිය කතා කරත් බස් ගාස්තු මේ වෙලාවේ වැඩි කරන්නේ නැතුව මේ ප්‍රවාහන කටයුතු කළ යුතුයි කියන මතයට තමයි අවසාන වශයෙන් එකඟතාවය පළ වුණේ. දුම්රිය සාමාන්‍යයෙන් දවසකට 1,45,000ක් 46,000ක් වගේ එනවා. 25000කට ආසන්න තමයි ආසන තියෙන්නේ. දුර ගමන් වලට අපිට මේක මැනේජ් කරගන්න පුළුවන්. ඒවා අපි අනිවාර්යයෙන්ම සීට් වලට විතරයි. අපිට ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා මේ නගරබද දුම්රිය වල සීට් නැහැ. දැන් අපි ඒක සෞඛ්‍යාංශයක සාකච්ඡා කරගන්නවා කොහොමද අපි කරන්නේ ඒකට කියලා. සෞඛ්‍යාංශය ඉඩ දුන්නේ නැත්නම් අපිට ඉඩ දෙන්න බෑ. එහෙම වුණොත් අපි ඒ වෙනුවෙන් වෙනම බස් රථ යොදවනවා ඒ අයව ප්‍රවාහනය කරන්න. මේ අතර කොළඹ කොටුව දුම්රිය පොළටද අද පෙරළුවේ වෙනත් දිනවලට වඩා වැඩි පිරිසක් පැමිණ සිටියා. කෙසේ වෙතත් ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය සීමා කර තිබියදී ඇතැම් දුම්රියවල මගින් සිටගෙන යන ආකාරයද දක්නට ලැබුණා. මේ අතර තැපැල්පති රංජිත් අරියරත්න මහතා ප්‍රකාශ කළේ තැපැල් බෙදාහැරීමේ කටයුතු සතියක කාලයක් තුළ සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ හැකියාවක් පවතින බවයි. දුම්රිය සහ බස්රියවල තැපැල් ප්‍රවාහන කටයුතු කර ගැනීමට නොහැකි වීම නිසා යම් යම් ප්‍රමාදයන් සිදු වුණා. ඒ වගේම නිකුත් ආයතන වාගේ නෙවෙයි තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සමස්තය කැඳවීමකින් තොරව වැඩ කටයුතු කරගෙන යාම අපහසුයි. දැනටමත් අපි සතු ගොඩ ගැසුණු ලිපි ප්‍රමාණයක් තියෙනවා ලක්ෂ 5කට මෝ ප්‍රමාණයක්. මම විශ්වාස කරනවා ඉදිරි දින 3-4 වගේ කාලය ඇතුළත මේ සියල්ලක්ම අපිට निराකරණය කරගන්න පුළුවන් වේවි. කාර්ය මණ්ඩලයේ සමස්තයම කැඳවීමට හැකියාව ලැබුණාන් පස්සේ වෙරහැර පිහිටි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අද සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව අපහසුතාවට පත් වූයේ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් නොමැතිවීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන්. උදේ ආවේ 8:00ට රයිසන් එක අලුත් කරන්න ආවේ. ඉත තමයි දිනේ දුන්නේ. තාම පොලිමේ. ඉස්සරලා මේ පොලිම නිවැරදිව හදන්න ඕනේ. පොලිමක් හදලා නැහැ. නිවුස් වලට කියනවා මේ මීටරේ දුර තියාගන්න. මෙතන එහෙම දෙයක් කරෙන්නේ නැහැ. පළවෙනිදා ආවා ඇවිල්ලා අපි අංක දැම්මා. නමුත් අපි දැන් උදේ 9:00 වෙනකන් අංක ගැන අපි අහනකොට මෙතන කිසිම අංකයක් නැහැ. අපේ අංක රෙජිස්ටර් වෙලා නැහැ. අද අලුත් කරගන්න බැරි වුණා. මෙතන රෙජිස්ටර් වෙලා ඔන්ලයින් බුක් කරගෙන යන්න කිව්වා. 29 වෙනිදා ආවේ අපොයින්ට්මන්ට් එක දාගන්න. මෙතන ආවම කිසිම පිළිවෙලක් නැහැ. ඇත්තම කියනවා නේ. බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය සහ මන්තිරු නීතිය අද සිට ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ අද සිට මේ මාස 22 වෙනිදා දක්වා මාර්ගයේදී පොලිස් නිලධාරීන් විසින් මන්තිරු නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සිදු කරන බවයි. රිය අනතුරු අඩුකර ගැනීමේ අරමුණින් මෙන්ම කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල රථවාහන තදබදය අඩුකර ගැනීමේ අරමුණින් මෙම මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මුලස්ථානයේ පවසනවා. ඊට මහජනතාව හුරු කිරීමේ අරමුණින් අද උදැසන 6ට මොරටුවේ සිට පිටිකුටුව දක්වා බස් රථවලට මාර්ගයේ වම් පසින් ඇති පළවෙනි මන්තිරුව බස් ප්‍රමුඛතා මන්තිරුව ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණා. ඒ අනුව පෙරවරු 6 සිට 9 දක්වාත් පසුරු 4 සිට රාත්‍රී 7 දක්වාත් බස් රථ ප්‍රමුඛතා මන්තිරුව ක්‍රියාත්මක කරනු ඇති. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙමස 22 වෙනිදා සිට මන්තිරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර ඒ උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. මේ පිළිබඳව සොයා බැලීමට දෛනික රථවාහන රාජකාරිවලට යොදවා ඇති පොලිස් නිලධාරීන්ට අමතරව අතිරේක නිලධාරීන් 500ක් යෙදවීමටද කටයුතු කළ බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. රථවාහන තදබදයට සහ ක්‍රියාන්තර වලට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන මහමග විනය නොමැති වීම. මහමග විනය ඇති කිරීම සඳහා අද දවසේදී මොරටුවේ සිට පිළිකොටුව දක්වා බස් රථ ප්‍රමුඛතා මන්තිරුව පිළිබඳව අපි අතු තීරණය ක්‍රියාත්මක කරන්න ආරම්භ කරා. මාර්ගයේ වම්පස පළවෙනි තීරුවේ තමයි බස් රථ සහ මගී ප්‍රවාහන වාහන සියල්ලම ගමන් කරන්නේ. ශ්‍රී ලංකා පොලිසිය මේ අවස්ථාවේදී මහජනතාවට නඩු ලබා ගැනීමක්, රජ කැසීමක් අනවශ්‍ය ලෙස පීඩාවට පත් කරන බලාපොරොත්තු වෙන්නේ. විශාල රථවාහන සංඛ්‍යාවක් පැමිණෙන වේලාවල තමයි මේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි තාක්ෂණයේ උපලෙප ලෙස
පාවිච්චි කරන බලාපොරොත්තු වෙනවා. CCTV කොට්ටාසේ අපිට CCTV සවි කරපු වාහන විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම කොළඹ නගරය තුල අවර්ණය කරන CCTV පද්ධතියක් නීති රීති කඩන සහ ඒවට අවනතව ක්‍රියා කරපු පුද්ගලයන් සම්බන්ධයෙන් අධීක්ෂණය කරලා ඒ කඩ කරන්නා වූ පුද්ගලයන්ව අපි බලාපොරොත්තු වෙනවා පොලිසිය වල තියෙන උපදේශ පන්ති වල කැඳවලා එයාට එයා දැනුවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. අපි දැන්ට බලාපොරොත්තු වෙනවා සති දෙකක් කාලයක් එයාට ලබා දීමට. අද දවසේ වුණත් අපිට පේනවා විශේෂ ප්‍රවණතාවයක් මේ පණිවිඩය ලැබීමත් එක්ක බොහෝ බස් රථ රියදුරු මහතුරු ඊට අවනතව ක්‍රියා කරනවා. බලාපොරොත්තු වෙනවා මේ සති දෙක කාලය තුල මේ පණිවිඩය යාමෙන් එයා ස්වයංව තමයි පාලනය කරගෙන මේකට අනුගත වෙයි කියලා. වගාවන් සඳහා ප්‍රමාණවත් පොහොර නොමැතිකම හේතුවෙන් මේ දිනවල ගොවීන් දැඩි අසුරුතාවකට පත්ව සිටිනවා. මිනිපේ ගොවි ජනපදයේ ගොවීන්ට තෙවන දිනටත් පොහොර නොලබා අද නිවෙස් බලා යාමට සිදු වූ අතර දඹුල්ල ප්‍රදේශයේ ගොවීන්ද චෝදනා කළේ තමන්ට ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබුණු බවටයි. මේ අතර පොහොර හිගය පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයාගේ නියමයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ගමගේ මහතා දඹුල්ල පොහොර කපඩාවේ නිරීක්ෂණයකට එක් වුණා. පොහොර හිගේ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ඊයේ පස්වරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ගමගේ මහතා දඹුල්ල රජයේ පොහොර ගබඩාවේ නිරීක්ෂණයකට එක් වුණා. ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිස එම පරිශ්‍රයට පැමිණෙන විටත් පොහොර පැට වූ ලොරි රථ 5ක් පමණ දින එකහමාරකට වැඩි කාලයක් එහි ගාල් කර ඇති බවට නිරීක්ෂණය වුණා. එහිදී අනාවරණය වූයේ ප්‍රමාණවත් පරිදි ගබඩාවේ පොහොර තිබුණද එක් ගොවියෙකුට පොහොර මිටි 2 බැගින් පමණක් ලබා දීමට කටයුතු කරන බවයි. දේශපාලන වාසි ගන්න තියාගන්න එපා කාටවත් මේ වෙයි. පොහොර තියෙන ඕන තරම් ගබඩා. ඩීఓ හරහා බෙදනවා කියන එක තමයි මේ මම තේරුම් ගත්තේ. නමුත් අපිට ගොවියාට කෙලින්ම දෙන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ බොහෝ දුරට විසඳෙයි කියන එක තමයි අපි ජනාධිපතිතුමාට මේක යෝජනා කරන්න. රජයේ නැතුව රජයේ නිලධාරීන් විසින් මේ වගේ තීන්දුවක් ලබා දීම පිළිබඳව පරීක්ෂණ කරනවා. අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන මේ ක්‍රමවේදය සම්බන්ධයෙන්. මේ අතර දඹුල්ල රජයේ පොහොර ගබඩාවෙන් පොහොර ලබා ගැනීම සඳහා ගොවීන් අද අලුයම සිට දිගු පෝලිම් වල රැඳී සිට ඇති අතර ඔවුන් චෝදනා කළේ එහිදීද තමන්ට ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබෙන බවටයි. එක්කෙනෙකුට දෙකයි දෙන්නේ. ගොවීන්ට මොන ආකාරයෙන්ද පොහොර බෙදා දීමෙන් කස් කරලා තියෙන්නේ? දැනගා පොහොර අඩුවක් තියෙනවනේ මිටි දෙක ගානේ බෙදලා දෙනවා. මිල කොහමද? මිශ්‍ර පොහොර මිටියක් 1150යි. අමිශ්‍ර පොහොර මිටියක් 10යි. මේ අතර වගාවන් සඳහා ප්‍රමාණවත් පොහොර ලබා දෙන්නයි පවසමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය දඹුල්ල නගර මැදයේදී විරෝධතාවක නිරත වුණා. මේ අතර මිනිපේ ගොවිජන පදයේ ගොවීන්ට තෙවන දිනට මිනිපේ ගොවිජන සේවා කාර්යාලයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. කොච්චර දාඩිය පළලාද මේ මහ පොළොවට මේ වයසක මිනිස්සු මෙතෙන්ට පොහොර මිටේකට ගෙන්නනවා කියන්නේ මේකේ ඉන්න මේ මිනිස්සු ලැජ්ජා වෙන්න ඕන. අපි තර්ක කරන්නේ තේරුම් ගන්න නැහැනේ. ඔබ ඔයාලට අවශ්‍ය පොහොර ටිකනේ. අපි තාත්තේ මම ඉහෙලට වාර්තා කරන්නම්. ඊට පස්සේ ඒ වාර්තා කිරීමත් එක්ක ලැබෙන ප්‍රතිඵලයත් එක්ක පොහොර ටික දෙන්නම්. අතිරේක ආහාර භෝගවලට විතරයි දෙන්නේ. යට වෙනද ඔබතුමීලා එක ගෙදරට පොහොර මිටි 3-4 දීලා තියෙනවා. එතකොට ඒ අතිරේක භෝග කියලා බැලුවද? බදාදට අනිවාර්යෙන්ම පොහොර අපිට ඕන කොහෙන් හරි. වසර 8ක් පුරා බලාපොරොත්තුවේ සිහින දුටු ජනතාවකගේ එම සිහිනය යථාර්ථයක් බවට පත් වූ පුවතක් පිළිබඳව හිරුට වාර්තා වුණා. ඒ ඉදිකිරීම් ඇනහිට තිබූ අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්ක යාකිරෙන පාලමේ වැඩ කටයුතු හිරු රතු මිනිත්තුව අනාවරණය හරහා යලි ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගැනීමත් සමගයි. අම්පාර දිස්ත්‍රික්කයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ යාකරමින් නාමල්ලොය හරහා මෙම පාලම ඉදිකිරීමේ කටයුතු මීට වසර 8කට පෙර ආරම්භ කෙරුණද එය නිම කිරීමට මේ දක්වා හැකියාවක් ලැබී තිබුණේ නැහැ. පාලම මතින් සිය දෛනික කටයුතු ඉටු කර ගැනීමට ගමන් ගන්නා ගම්වැසියන් මේ හේතුවෙන් පත්ව තිබුණේ දැඩි අසීරුතාවකටයි. අමාරුම ලෙඩෙක් හදිසියකට අපිට ගෙනිය ගන්න බෑ. මැස්සක් වගේ හදලා අමාරුම ලෙඩු ඒකට එහෙම ඒකට කරපු කාලෙකුත් තියෙනවා. කාලයක් තිස්සේ මේ පාලමේ විතරක් වැඩ කටයුතු අවසන් කරලා ඒ දෙපැත්ත පුරවලා නැහැ. පාර සංවර්ධනය කරලා නැහැ. ගයි කාලේදී ළමයි කරේ තියාගෙන ඒකට ගිහින් දානවා. ආයේ එනකම් බලන් ඉඳලා ආපහු ගෙදරට එක්ක එනවා. ඒ වගේ අනතුරුදායක අවස්ථාවක ගොඩකට අපි මුහුණ දීලා තියෙනවා. කෙසේ වුවත් හිරු අනාවරණයත් සමගින් පාලමේ වැඩ යලි ආරම්භ කර තිබෙන්නේ මේ ආකාරයෙන්.
පාලමේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ බලධාරීන් පිළියම් යෙදූ බවට ගම්වැසියන් පවසන්නේ සිය තුතිමල් හිරුට මෙලෙස පුද කරමින්. රතු මිනිත්තු පෙන්නුවට පස්සේ තමයි දැන් යලිත් මේ පාලමේ වැඩ පටන් ගත්තේ. ඉතින් අපි හිරු මාධ්‍යයට ඇත්තෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ මහඟු කර්තව්‍ය කරාට. මේ පාලම සම්බන්ධයෙන් හිරු ආයතනයේ මෙම ස්ථානයට ඇවිදilla පැහැදිලිදරව්වක් කළා. ඒ හේතුවෙන් පාලමේ නැවතී තිබුණු පාලමේ වැඩ කටයුතු නැවත ආරම්භ කරලා තියෙනවා. අපි ඒ ගැන හිරු ආයතනයටම අපේ ගෞරවය ස්තුතිය ප්‍රදේශවාසීන් හැටියට පුද කර සිටිනවා. ඒ වගේම පාලමේ දෙපැත්ත මාර්ගය අපට කිලෝමීටර් 2.5මාරක් පමණ තියෙනවා. ඒ දෙකත් අපට කොන්ක්‍රීට් දාලා මාර්ගයක් හැටියට සකස්ලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හිරු රතු මිනිත්තුව අනාවරණයෙන් පසුව හෝ මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට බලධාරීන් පියවර ගැනීම පැසසිය යුතු කරුණක්. අදාළ පාලමේ වැඩ අවසන් වන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත් කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් කිසිවකු එළඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකුට අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකුට හෝ වෙනත් නිලධාරියෙකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයේ නිරත වීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සිය තනතුරෙන් ඉවත්ව එසේ කළ හැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෝමාගම පිටිපන ඉදිකළ මෙරට ප්‍රථම තාක්ෂණ පීඨය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළා. උත්සව සභාව ඇමතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සංවේදී වුණා. අපි මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගුරු උපහාර උඩලත් තිබුණා. ඒ වෙලාවේදී ඒ ගුරුවරුන්ට සම්මාන දුන්නා. මටත් සම්මානයක් දෙන්න ලෑස්ති වුණා. මං කිව්වා මට දෙන්න පුළුවන් ලොකුම සම්මානය තමයි මම නැති වෙච්චාම මේ පිට්ටනියට ගෙනහල්ලා අවසන් කටයුතු කරන්න කියලා. ඒක තමයි රටට ඉතුරු වෙන දේ. මහත් ආන්දෝලනයකට තුඩු දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ දුරකථන හඬපඩ සිද්ධිය සැකකරුවෙකු ලෙස නම් කරනු අනිවාර්ය නිවාඩු යවා සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටි මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස අභ්‍යාචන අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ලෙස පසුගියදා පත් කරනු තුෂාර උපුල්දිනී මහතා අද බන්ධනාගාර මුලස්ථානයේදී එම දුරේ වැඩබාරගත්තා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මේ වෙන විට ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවගේ රජයේ කිසිම ප්‍රසාදයක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව එතුමාගේ අදහස සමාජ හමුවේ තිබුවා. ඒ නිසා වගකීමක් තියෙනවා මා ඇතුළු සියලුම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේ දෙපාර්තමේන්තුවේ තත්ත්වය වර්තමාන තත්ත්වයට වඩා ඉහළට ගෙන ඒමට. විල්පත්තුවට ආසන්න කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388ක් හෙළිකොට එහි අනවසර ඉදිකිරීම් සිදු කිරීම තුළින් විශාල පාරිසරික හානියක් සිදුව ඇති බවට පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ගොනු කර ඇති පෙත්සමකට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතාට ලබන 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභ්‍යාචන අධිකරණය අද යලි නොතීස් නිකුත් කළා. රටවටා හිරු. They are here to assassinate us. අමරිකාවේ මිනිසොටාහිදී පසුගිය 25 වනදා කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් ඇරඹි විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වනවා. මිනෙසෝටා, වොෂින්ටන්, ටෙක්සාස් ඇතුළු ප්‍රාන්ත රැසක ක්‍රියාත්මක විරෝධතා මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ට යුක්තිය ඉටු කරන ලෙස හා කළු ජාතිකයන්ට වෙනස් කොට සැලකීම නතර කරන ලෙසට බල කරමින්. අමරිකාවෙන් නොනැවතුණු යුක්තිය ඉල්ලා ක්‍රියාත්මක විරෝධතා මේ වන විට යුරෝපයේ ඇතුළු රටවලත් ව්‍යාප්තව ඇති අතර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට රැසූ විරෝධතාකරුවන් විසිරුවා හැරීමට යාමේදී පොලිසිය සමග ගැටුම් ඇති වුණා. විරෝධතාකරුවන්ගේ පහර දීමකින් පොලිස් නිලධාරියෙකුට තුවාල වී ඇති ආකාරයයි මේ. මේ අතර ඇමරිකානු පොප් ගායිකා මැඩෝනාද ලන්ඩන් නුවර පැවති විරෝධතාවලට එක්වෙමින් කළු ජාතිකයන් ගෙන යන අරගලයට සහාය පළ කළා. මේ අතර බ්‍රිස්ටල්හි විරෝධතා අතරතුර 17 වන සියවසට අයත් වහල් වෙලෙන්දාගේ ප්‍රතිමාව ගලවා බ්‍රිස්ටල් ගංගාවට විසිකිරීමට විරෝධතාකරුවන් පියවර ගත්තා.
परिणाम. They are here to assassinate us. මේ සූදානම සමගෙන යන්න. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයිබෝවන්